ආයිබෝවන් ආදරණීය පුතේ දුවේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වීමට නියමිත දරුවන්ට. ඒ කියන්නේ 10 සහ 11 ශ්‍රේණියේ දරුවන්ට. හැබැයි මේ ආරම්භක කොටස 9 ශ්‍රේණියේ ළමයින්ටත් වැදගත් වෙන්න පුළුවන්. අපි දන්නවා පුතේ 10 11 ශ්‍රේණියේ එහෙම නැත්නම් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතයේ විෂයේ ප්‍රධානම තේමාවක් තමයි ජ්‍යාමිතිය. ඒ පුතේ ඔයාලට මේ ජ්‍යාමිතිය කියන තේමාව වැදගත් වෙන්නේ මම පුංචි මතක් කිරීමක් කරන්නම් කෙටියෙන් පැහැදිලි කරන්නම් මේ පිළිබඳව. පුතේ ඔයාලා දන්නවා මේ ජ්‍යාමිතිය කියන තේමාව යටතේ ජ්‍යාමිතිය කියන තේමාව යටතේ ඔයාලගේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතයේ එක පත්‍රයේ තියෙනවා පුතේ A සහ B කියලා කොටස් දෙකක්. A සහ B කියලා කොටස් දෙකක් තියෙනවා. A කොටස සහ B කොටස කියලා කොටස් දෙකක් තියෙනවා. මේ A කොටසේ තියෙනවා පුතේ කෙටි ප්‍රශ්න 8ක්. කෙටි ප්‍රශ්න 8ක් තියෙනවා පුතේ ජ්‍යාමිතියෙන් මේ එකකට ලකුණු දෙක ගානේ ලැබෙනවා කීයක්ද 16ක්. ලකුණු දෙක ගානේ පුතේ 16ක් ලැබෙනවා. ලකුණු දෙක ගානේ 16ක් ලැබෙනවා. ඒතර පුතේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය මේ දෙක පත්‍රය ගැන මොකද කියන්නේ? දෙක පත්‍රයේ පුතේ තියෙනවා A සහ B කොටස් දෙකක් තියෙනවා. A සහ B කොටස් දෙකක් තියෙනවා. මේ A කොටසේ ජ්‍යාමිතිය ප්‍රශ්න සඳහන් වෙන්නේ නැහැ. හැබැයි B කොටසේ ජ්‍යාමිතිය තේමාව යටතේ ප්‍රශ්න 3ක් තියෙනවා. බොහෝ වෙලාවට 8 වෙනි ප්‍රශ්නේ, 9 වෙනි ප්‍රශ්නේ, 10 වෙනි ප්‍රශ්නේ ප්‍රශ්නාංක වෙනස් වෙන්න පුළුවන්. එක එක අවුරුද්දේ ප්‍රශ්නාංක වෙනස් වෙන්න පුළුවන්. ජ්‍යාමිතිය ප්‍රශ්න 3ක් තියෙනවා අනිවාර්යයෙන්ම දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ. දැන් මේ ප්‍රශ්න තුන කොහොමද නිර්මාණය වෙන්නේ? බොහෝ විට මේ 8 වෙනි ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ ජ්‍යාමිතික නිර්මාණ. මේ 9 වෙනි ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ සරල රේඛීය තල රූප ආශ්‍රිත ප්‍රශ්නයක් විදියට. සරල රේඛීය තල රූප ආශ්‍රිත ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නෙට පුතේ ලකුණු 10ක් හම්බ වෙනවා. මේ ප්‍රශ්නෙටත් ලකුණු 10ක් හම්බ වෙනවා. ඊළඟට පුතේ 10 වෙනි ප්‍රශ්නේ බොහෝ විට සම්බන්ධ වෙන්නේ වෘත්ත ආශ්‍රිත ජ්‍යාමිතිය. වෘත්ත ආශ්‍රිත ජ්‍යාමිතිය ප්‍රශ්න. වෘත්ත ආශ්‍රිත ජ්‍යාමිතික ප්‍රශ්නේ මේකටත් පුතේ ලකුණු 10ක් ලැබෙනවා. දැන් බලන්න මෙතන දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ 10යි 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 කියන පුතේ ලකුණු 30ක් මෙතන. එතකොට පුතේ මෙතන ලකුණු 30යි මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 16යි 46ක් ලැබෙනවා. දැන් පැහැදිලිද? ලකුණු 46ක් ගන්න පුළුවන් මේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ මේ ජ්‍යාමිතිය කියන තේමාව හොඳට ප්‍රගුණ කළොත් ඉතාම වැදගත්. හැබැයි පුතේ මේ 46 හම් වෙන ලකුණු 200න් 46. 200න් තමයි 46ක් හම්බ වෙන්නේ. මේක අපි 100ට පරිවර්තනය කළොත් 123ක්. ඉතින් පුතේ සාමාන්‍ය පෙළ ගණිතයේ ප්‍රශ්න පත්‍රයෙන් ලකුණු 23ක් මේ එකම තේමාවකින් ගන්න පුළුවන් කියලා කියන්නේ ඒ තේමාවේ වැදගත්කමක් නැද්ද? ඉතින් පුංචි මහන්සියක් වෙනවා නම් ඔබට මේ ලකුණු 23ම ගන්න පුළුවන් 100ට 23ම ගන්න පුළුවන්. එහෙම නැත්නම් ලකුණු 200න් 46ම ගන්න පුළුවන්. ඒ නිසා පුතේ මේ ගණිතයේ විෂය ජ්‍යාමිතිය කියන තේමාව මේ තියෙන ප්‍රශ්න කොටස් ටික අතිශය වැදගත් බව පුතේ මුලින්ම තේරුම් ගන්න ඔයාලා. අපි මේ ජ්‍යාමිතිය ආරම්භ කරන්න පුතේ 10 පන්තියෙන් පමණක් නෙමෙයි.
හත ශ්‍රේණියේදී 8 ශ්‍රේණියේදී 9 ශ්‍රේණියේදී පවා පුංචි පුංචි කරුණු ටිකක් දැනගෙන තමයි අපි 10 ශ්‍රේණියට එන්නේ. හැබැයි ඉතින් මේ මාතෘකාවට බොහෝ අය පොඩි මැලිකමක් දක්වනවා. මේ මාතෘකාවට බොහෝ අය පොඩි මැලිකමක් දක්වනවා. ඇයි මේකට හේතුව? මම පුංචි උදාහරණයක් මෙන්න මෙහෙම ගන්නම්. මම පුතේ වාගෙන් අහනවා 2 3 එකතු කරාම කීයද කියලා. 2 3 එකතු කරාම කීයද කියලා. 2 3 එකතු කරාම කීයද? දැන් මේ ප්‍රශ්නය අහුවම ඔබට මොකද හිතෙන්නේ? දැන් මේ ප්‍රශ්නය අහුවම ඔබට මොකද හිතෙන්නේ? නිකන් ලැජ්ජාවටපත් වෙන ප්‍රශ්නයක් වගේ නේද දැනෙන්නේ? මේ වගේ ප්‍රශ්නයක් අහන මොන විල්ලෙච්ච නැති ප්‍රශ්නයක්ද මේක කියලා වගේ හැඟීමක් නේද දැනෙන්නේ? 2 3 එකතු කරාම කීයද? අපි මේ 10 ශ්‍රේණියේ ළමයි මේ 11 ශ්‍රේණියේ ළමයි මේ වගේ ප්‍රශ්නයක් අපෙන් අහන්න සුදුසුද? මේ වගේ සරල ප්‍රශ්නයක් අපෙන් අහන්න සුදුසුද? එහෙමනේ එහෙම හැඟීමක් නේද ඔබට ඇති වෙන්නේ? හොඳයි පුතේ. මම මෙහෙම අහන්නම්කෝ. ඔබට අතීතයේ කිසියම් දවසක මේ 2 3 එකතු කරගන්න බැරි දවසක් තිබුණේ නැද්ද? දැන් ඔබ උපදිනකොටම මෙලෝ එළිය දකින්නකොටම 2 3 එකපාරටම එකතු කරගන්න පුළුවන්කම ලැබුණාද? එහෙම ලැබිලා තිබුණාද? නැහැ. දැන් ඔයා එකේ පන්තියට ගියාම නැත්තම් මොන්ටිසෝරි යන කාලේ මතක් කරලා බලන්න. බොහොම අමාරුවෙන් නේද ඔය 2 3 එකතු කරගත්තේ? ගාල් කැට අරගෙන නැත්නම් ඔලින්දයට අරගෙන එහෙම නැත්නම් සියඹලයට අරගෙන නැත්නම් අතේ ඇඟිලි ගණන් කරලා කොහොම හරි 2 3 එකතු කරගත්තා. 2 3 එකතු කරලා 5යි කියලා ලියන්න පුළුවන්කම ලැබුණා. හැබැයි එහෙම ඉගෙනගත්ත මේකේ පිළිතුර නමුත් අද දවසේදී මොනතරම් සරල සංකල්පයක් බවට පත් වෙලාද බලන්න තියෙන්නේ. 2 3 එකතු කරගන්න පුළුවන්ද කියලා ඇහුවත් එවැනි ප්‍රශ්නයක් අහන එක මේක ලැජ්ජාවට පත් වෙන ප්‍රශ්නයක් වගේ හැඟීමක් තමයි දැනෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. ඇත්තටම පුතේ මේ ජ්‍යාමිතියත් මෙන්න මෙහිමයි. සමහරලාට මේ ඔබ මැලිකමක් දක්වනවා මේකේ ලකුණු ගන්න අපහසුයි කියලා. ඒකට හේතුව මේකේ තියෙන මේ පුංචි පුංචි කරුණු. මේ පුංචි පුංචි කරුණු වල සරල බව හඳුනාගෙන නැහැ. මේකේ තියෙන පුංචි පුංචි කරුණු වල සරල බව ඔබ හඳුනාගෙන නැහැ. මේ සරල බව ඊටාම සියුම් ලෙස හඳුනාගත්තොත් මෙන්න මේ 2 3 එකතු කරාම 5යි කියලා උත්තරේ ගන්න පුළුවන් තරම් සරල බවක් දැනෙනවා මේක හඳුනාගත්තයින් පස්සේ. හරි පුතේ. මම ඔයගලන්ට මේ ජ්‍යාමිතිය යටතේ තියෙන මේ වීඩියෝ මාලාව යටතේ ඔයාලට මේ ජ්‍යාමිතික කරුණු සියල්ලක්ම කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ මේ ලකුණු 46ම ගන්න. ඔයාලට මම ඊටාම හොඳ ශක්තියක් ලබා දෙනවා. මේ ඔයාලා මේ බය වෙන බොහෝ වෙලාවට මේ ජ්‍යාමිතියේ තියෙන සමහර වචන වලට ඡේදනය වෙනවා, සරල රේඛා ඛණ්ඩය, සමච්ඡේදනය වෙනවා, විකර්ණය, තව මොනවාද මේ ප්‍රේමයන් මොනවාද? ප්‍රේමයන්? මේ ප්‍රේමයන් කියලා જાතියක් තියෙනවද? නෑ ප්‍රේමයන් නෙමෙයි මොනවද ඒවට කියන්නේ ප්‍රමේයන්. අන්න මේ ජ්‍යාමිතියේ වැදගත්ම වචනයක් තමයි මොනවද? ප්‍රමේයන්. දැන් මේ ප්‍රේමයන් මේ කියලා කිව්වට ප්‍රමේයන්. මොනවද මේ ප්‍රමේයන් කියන්නේ? අනේ පුතේ ප්‍රමේයන් කියන්නේ මේ ජ්‍යාමිතියේ තියෙන සරල સિદ્ધාන්ත. ඊටාම සරල સિદ્ધාන්ත වලටනේ ප්‍රමේයන් කියන්නේ. ඉතින් අපි සාමාන්‍ය විභාග දක්වා යනකොට පුතේ ප්‍රමේයන් තියෙනවා සම්පූර්ණයෙන්ම 41ක්. දැන් ඔගේ 10 ශ්‍රේණියේදී තියෙනවා ප්‍රමේයන් 19ක්. ඉතින් ওই 19න් අපි බොහෝ විට 9 ශ්‍රේණියේදී ඉගෙන ගන්නවා ප්‍රමේයන් 5ක් විතර.
ඊටාම සරල මට්ටමේ ප්‍රමේයන් 5ක් විතර 9 ශ්‍රේණියේදී පවා ඉගෙන ගන්නවා. 10 ශ්‍රේණියේදී ඒ පහත් එක්කම තව 19ක් දක්වා ඉගෙන ගන්නවා. එතකොට ඉතිරි 22ම අපි 11 ශ්‍රේණියේදී ඉගෙන ගන්නවා. ඊටාම සරල වැකි. මොනවද මේ ප්‍රමේයන් කියන්නේ ඇත්තටම? ප්‍රමේයන් කියලා කියන්නේ මේ සරල સિદ્ધාන්ත නැත්නම් වැකියක් නැත්නම් ප්‍රකාශයක්. මොන වගේ ප්‍රකාශයක්ද? මේ තර්කානුකූලව හේතු සහිතව ඔයාලා අහලා තියෙනවද ප්‍රත්‍යක්ෂ කියලා જાතියක්? තර්කානුකූලව හේතු සහිතව ප්‍රත්‍යක්ෂ භාවිතයේ සත්‍ය බව සනාථ කරන්න පුළුවන් ප්‍රකාශ. සත්‍ය බව සනාථ කරන්න පුළුවන් ප්‍රකාශ තමයි ප්‍රමේයන් කියලා කියන්නේ. මේ අර්ථ දැක්වීම මේ ගණන් හදන්න කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ පුතේ. මම නැවත වරක් කියන්නම්. ප්‍රමේයයක් කියලා කියන්නේ පුතේ තර්කානුකූලව හේතු සහිතව ප්‍රත්‍යක්ෂ භාවිතයෙන් සත්‍ය බව සනාථ කරන්න පුළුවන් ප්‍රකාශ වලට අපි කියනවා ප්‍රමේයන් කියලා. ඒක සනාථ කිරීමටත් අපි අර සාධනය කිරීම කියලා කියනවා නේද වචනයක්. ඒවා ඊටාම ගැඹුරින් දැනගත්තේ නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ගැඹුරින් දැනගත්තේ නැති වුණත් පුතේ මේ ලකුණු 46ම ගන්න පුළුවන්. අපි කතා කරමු මේ මූලිකම ප්‍රමේයන් වල ඉඳලා පළවෙනි අංක 1 ඉඳලම කතා කරමු. ඉතින් පුතේ මේ ජ්‍යාමිතිය සම්බන්ධව කතා කරනකොට අපිට මේ ඉතිහාසය පිළිබඳව පුංචි මතකයක් අවදි කළාට මම හිතන්නේ වැඩි වෙන්නේ නැහැ. අපි දන්නවා මේ ජ්‍යාමිතිය කියන එක මුලින්ම හඳුන්වලා දුන්නේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ ග්‍රීක දාර්ශනික ග්‍රීක ගණිතඥයෙක් වෙන යුක්ලිඩ් කියන ගණිතඥයා තමයි මේ අද අපි ඉගෙන ගන්න මූලික ජ්‍යාමිතික ප්‍රමේයන් સિદ્ધාන්ත බොහෝමයක්ම අපිට මේ ලෝකෙට ඉදිරිපත් කළේ. මොකද නම පුතේ යුක්ලිඩ් කියන ගණිතඥයා. ඊට පසු කාලිනව තවත් විවිධ ගණිතඥයන් විසින් මේ ජ්‍යාමිතිය පෝෂණය කළා. ඉතින් ඒ නිසා මේ ජ්‍යාමිතියේ පියා ලෙස විරුදාවලියට ලක් වෙන ග්‍රීක දාර්ශනික ග්‍රීක ගණිතඥයාගේ නම තමයි මොකද්ද? යුක්ලිඩ්. ඒකත් ඔය පුංචි මතකයක් තියාගන්න. හරි පුතේ. අපි පටන් ගමු. අපේ 10 ශ්‍රේණියේදී අපි ආරම්භ කරන පළවෙනිම ජ්‍යාමිතික સિદ્ધාන්තය නැත්නම් ජ්‍යාමිතික ප්‍රමේය මොකක්ද? ප්‍රමේය අංක 1. ප්‍රමේය අංක 1. ප්‍රමේය අංක 1 කියන්නේ ඊටාම සරල අදහසක්. ඔන්න ප්‍රමේය අංක 1. ප්‍රමේය යෑම දෙකක් වෙනවා. ප්‍රමේය අංක 1. මම ඒක ලියන්නම් මේ සම්පූර්ණයෙන්ම සරල රේඛාවක් මත තවත් සරල රේඛාවක් මත තවත් සරල රේඛාවක් හමු වීමෙන් සෑදෙන. සරල රේඛාවක් මත තවත් සරල රේඛාවක් හමු වීමෙන් සෑදෙන බද්ධ කෝණවල එකතුව අංශක 180ක් වේ. පුතේ අංශක 180ක් කියන එකට භාවිතා කරන තවත් සමාන වචනයක් කියන්න බලන්න. පරිපූරක. මොකද්ද පරිපූරක වේ? පරිපූරක වේ. මොකද පුතේ මේකෙන් කියන්නේ මේ බොහොම සරල. මේක තමයි අංක 1. ප්‍රමේය අංක 1 කියන්නේ. අපි මේකෙන් කියන කතාව මේ තුරත් පුතේ මේ සරල රේඛාවක් ඇඳම මෙන්න සරල රේඛාව තවත් සරල රේඛාවක් හමු වෙනවා. මේ හමු වෙන තැන හැදෙනවා මෙන්න මේ පොදු ශීර්ෂයක්. මෙන්න මේ රේඛාව දෙපස හැදෙන කෝණ වලට අපි කියනවා පුතේ බද්ධ කෝණ කියලා. එතකොට මේ බද්ධ කෝණ දෙකේ එකතුව. මෙන්න මේ A වලයි B වලයි එකතුව 180ක් බව තමයි මේ ජ්‍යාමිතික સિદ્ધාන්තයෙන් කියන්නේ. මේක තමයි ප්‍රමේයෙන් සඳහන් වෙන්නේ.
A සහ B වල එකතුව පුතේ 180යි. ඉතින් මේක මේ සරල රේඛාවක් හමු වීමෙන් කියලා බද්ධ කෝණ දෙකක් හැදෙන අවස්ථාවක් නෙමෙයි සඳහන් වෙන්නේ. ඉතින් අපි බද්ධ කෝණ තුනක් හැදුනොත් මොකද වෙන්නේ? මේ වගේ බද්ධ කෝණ තුනක් හැදෙනවා. මේක x කියලා y කියලා z කියලා බද්ධ කෝණ තුනක් හැදෙනවා. මේ බද්ධ කෝණ තුනේම එකතුවක් තියෙනවා. ඒත් 180යි. එහෙනම් පුතේ මේ x වලයි y වලයි z වලයි තුනේම එකතුවක් 180. තුනේම එකතුවක් 180. ඉතින් මේ සරල රේඛාවක් මත බද්ධ කෝණ හතරක් හැදුණා. මේ සරල රේඛාවක් මත බද්ධ කෝණ හතරක් හැදුණා. මෙයාට අපි A කියමු, B කියමු, C කියමු, D කියමු. පුතේ මම මෙතෙන්දි පොඩ්ඩක් සිහිපත් කරන්නම්. අපි කෝණ නම් කිරීමට ඉංග්‍රීසි කැපිටල් ලකුණු භාවිත කරනවා. ඒ වගේම කෝණයක විශාලත්වය දක්වන්න මෙන්න මේ වගේ ඉංග්‍රීසි සිම්පල් ලකුණු භාවිත කරනවා. ඒකත් උන්න මතක තියාගන්න. කෝණ නම් කිරීමට ඉංග්‍රීසි කැපිටල් ලකුණු භාවිත කරනවා. ඒ වගේම කෝණවල විශාලත්වය නිරූපණය කරන්න මේ වගේ සිම්පල් ලකුණු භාවිත කරනවා. ඒකයි මම මේ කෝණයක විශාලත්වය සඳහා සිම්පල් ලකුණු භාවිත කළේ. එහෙමනම් මේ A වල B වල C වල D වල එකතුව 180යි. ඉතින් දැන් බලන්න. දැන් අපේ ප්‍රමේය කියන්නේ සරල රේඛාවක් මත තවත් සරල රේඛාවක් හමු වීමෙන් සෑදෙන බද්ධ කෝණ වල එකතුව 180ක් බව. ඉතින් එක සරල රේඛාවක් නෙමෙයි සරල රේඛා දෙකක් ඇවිල්ලා කෝණ තුනක් සෑදුනත් සරල රේඛා තුනක් ඇවිල්ලා කෝණ හතරක් සෑදුනත් මේ සියල්ලක්ම බද්ධ කෝණ බවට පත් වෙනවා. මේ හැම කෝණයකම එකතුව 180ක් බව තමයි මේ පළවෙනි ප්‍රමේයය කියන්නේ. දැන් බලන්න සරල නැද්ද? දැන් බලන්න මේ ජාන්තික ප්‍රමේයයන් කියන්නේ සරල නැද්ද? දැන් ඔබට හඳුනා ගන්න පුළුවන් මේ සරල බව. සරල රේඛාවක තියෙන බද්ධ කෝණ වල එකතුව 180යි. ඊටාම සරල සිද්ධාන්තයක්. ඉතින් මේකෙන් පව අපතේ සාමාන්‍ය පෙළට ප්‍රශ්න දීලා තියෙනවා. ලකුණු දෙකක ප්‍රශ්නයක්. හදන්න පුළුවන් මේක. අපි පුංචි උදාහරණයක් කතා කරමු. මෙන්න මම විතර පුංචි උදාහරණයක් කතා කරන්නම්. උදාහරණය අංක 1. මෙන්න පුතේ සරල රේඛාවක් තියෙනවා. මෙන්න මෙතන අංශක 70ක කෝණයක් තියෙනවා. මම මෙන්න මේ පැත්තේ කෝණය අගය ගන්නවා. මේ පැත්තේ කෝණය අගය ගන්නවා. සරල රේඛාවක් තියෙනවා මෙතන. අංශක 70ක් මේ කෝණය අගය ගන්නවා. ඉතින් පුතේ මොකක්ද අපි දැන් මේ ඉගෙන ගත්තේ? බද්ධ කෝණ වල එකතුව 180යි. එහෙනම් මේ දෙන්නගේම එකතුව 180යි. මනෝමෙන් කියන්න පුළුවන් 180 පුතේ 70ක් අඩු කරාම x වලගේ මනෝමෙන් කියන්න පුළුවන්. මෙන්න අපිට x වලගේ මනෝමෙන් කියන්න පුළුවන් මේ 180න් මේ 70 අඩු කරන්න. ඒ කියන්නේ පුතේ 110යි. 110යි. ඉතින් අපි මේකට හේතුවක් සඳහන් කරන්න පුළුවන් ජ්‍යාමිතියේදී හේතුවක් සඳහන් කරනවා නම් පිළිතුරක් ළඟ මේ ඒ පිළිතුර බොහොම ඉහළින් අගය කරනවා. අපි මේකට හේතුව සඳහන් කරන්න පුළුවන් කොහොමද? සරල රේඛාවක බද්ධ කෝණ. සරල රේඛාවක බද්ධ කෝණ. මෙන්න හේතුව සඳහන් කරලා සරල රේඛාවක බද්ධ කෝණ. ඉතින් පුතේ අපිට අර ජ්‍යාමිතිය ප්‍රශ්නවලදී සමීකරණ විසඳන්න පුංචි දැනුමක් තියෙනවා නම් මේක සමීකරණයක් විදියට ලියලා පිළිතුර ටිකක් ලස්සන කරලා ගන්න පුළුවන්. පිළිතුර ටිකක් ලස්සන කරලා ගන්න පුළුවන්. අපි එහෙමත් උදාහරණයක් බලමු. හොඳයි අපි තව උදාහරණයක් බලමු. ඒ අංක 1 උදාහරණය අපි තව උදාහරණයක් බලමු. මෙන්න පුතේ සරල රේඛාවේ මෙන්න මෙතන තියෙනවා හරියටම අංශක 90ක්. මේ කෝණය අංශක 35යි. මෙන්න මේ කෝණය ඔයාගෙන් අහනවා. මේ සංකේතය දාඳුනන පුතේ මෙන්න මේ සංකේතය. සමචතුරස්‍ර කුඩා කොටුවක් කෝණයක් තුල සමචතුරස්‍ර කුඩා කොටුවක් කෝණයක් තුල සඳහන් කරලා තියෙනවා නම් මෙන්න මේ සංකේතයෙන් ප්‍රකාශ වෙන්නේ අංශක 90ක් බව කියන එක ඕන හොඳට මතක තියාගන්න අද. ජාන්තික රූපයක් තුල පුතේ මෙන්න මේ වගේ චූටි සමචතුරස්‍ර කොටුවක් සඳහන් කරලා තියෙනවා නම් මේ සංකේතයේ තේරුම අංශක 90ක් බව. එහෙනම් මෙතන අගේ අංශක 90යි කියලා ඔයාලට දෙන්න ඕනේ නෑ. ඔන්න දැන් එකපාරටම හඳුනාගත්ත මෙතන තියෙන අංශක 90ක් බව. එහෙනම් පුතේ මේක අංශක 90යි මේක 35යි. මෙන්න මේ x වල අගය අපි කොහොමද ලබා ගන්නේ? ඉතින් මුදේ මෙතන
මේ බද්ධ කොන තුනේම එකතුවක් ගන්නවා පුතේ 180යි. එහෙනම් මෙතන දැන් මම කිව්වේ ඔයාට සමීකරණ පිළිබඳව පුංචි දැනුමක් තියෙනවා නම් අපිට මෙහෙම ලියන්නත් පුළුවන්. මේ කෝණය 90යි පුතේ මේක 35යි මේක x කියන කෝණය. මෙන්න 180. අපි හේතුව ලියනවා නම් ලියන්න පුළුවන් සරල රේඛාවක බද්ධ කෝණ. සරල රේඛාවක බද්ධ කෝණ. එහෙම නැත්නම් ලියන්න පුළුවන් කොහොමද? පරිපූර්ණක බද්ධ කෝණ. අන්න එහෙම ලියන්න පුළුවන්. මේ තියෙන්නේ පරිපූර්ණක බද්ධ කෝණ. එහෙම ලියන්න පුළුවන්. දැන් පුතේ මේ 90යි 35යි දෙක එකතු කරාම කීයද? 125යි. අන්න මේ සමීකරණ දැනුම අපිට තියෙනවා නම් ඉතින් පුංචි උදව්වක් වෙනවා. දැන් පුතේ x වල උත්තරේ ගන්න මේ 125 ගෙනියන්න පුළුවන් දකුණු පැත්තට. එතකොට අඩු කරන්න පුළුවන් නේ. අන්න එතකොට අපිට ලැබෙනවා අංශක 55ක් කියලා x වල උත්තරේ. කලබල වෙන්න එපා පුතේ. මේ වගේ දැන් සමීකරණයක් විසඳ ගන්න බැරි වුණාට කලබල වෙන්න එපා. මේක ඔයාට පුතේ මනෝමයෙන් ගන්නත් පුළුවන්. මේක මනෝමයෙන් ගන්නත් පුළුවන්. 180න් මෙන්න මේ 90/35 එකතු කරන්න මනෝමයෙන් 90/35 එකතු කරාම 125යි. හරි. එහෙනම් දැන් 180න් අඩු කරන්න 125. 180න් 125 අඩු කරන්න මනෝමයෙන් මේව ලියන්න ඕනේ නැහැ. මේව ලියන්න බැරි නෑ. 55 කියලා ලියන්න. එක පාරට 55 කියලා ලියන්න. සාමාන්‍ය පෙළ විභාගයේ පුතේ මේ වගේ ප්‍රශ්නයකදී පිළිතුර තියනවා නම් බොහෝ විට ලකුණු දෙකම ලැබෙනවා. බොහෝ විට ලකුණු දෙකම ලැබෙනවා. ඒ නිසා කලබල වෙන්න එපා. අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. අපි තව උදාහරණයක් කරලා බලමු. තව ටිකක් මේම කළොත් අපි මේ වගේ සමීකරණ පිළිබඳව පුංචි දැනුමක් තියෙනවා නම් ඉතින් වටිනවා. දැන් පුතේ අපිට ගන්න පුළුවන් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් x ධන 35යි මේ පුතේ x ධන 5යි. මෙන්න මෙතන කෝණය සහ මෙතන කෝණය. මොන පුතේ මෙතන කෝණය x ධන 35යි කියලා තියෙනවා පුතේ මෙතන කෝණය x ධන 5යි කියලා තියෙනවා. දැන් අපිට මෙන්න මේ බද්ධ කෝණ දැන් මේක අපි මේ AOB කියන්නේ සරල රේඛාවක් බව සඳහන් වෙන්න ඕන. දැන් ගානක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරනකොට පුතේ මේ AOB සරල රේඛාවක් බව සඳහන් කරනවා. එතකොට AOB සරල රේඛාවේ මේ තියෙන බද්ධ කෝණ ටික අපේ ප්‍රමේයයට අදාළයි. අපේ ප්‍රමේයයට අදාළයි. එහෙනම් මේ දෙන්නගේ එකතුව x ධන 35 එකතු කිරීම x ධන 5 අන්න සමානයි 180. ඉතින් පුතේ ඔයාලට බැරිද මේ 35 සහ 5 කියන සංඛ්‍යා දෙක එකතු කරන්න? මේ 35 සහ 5 කියන සංඛ්‍යාව එකතු කරාම පුතේ 40යි. මේ x අකුරයි x අකුරයි සජාතීය පද දෙකක් නිසා එකතු කරාම 2x. 2x. දැන් බලන්න පුතේ මේ 40 අපි දකුණු පැත්තට ගෙනියමු. ඍණ 40ක් වුණාම ඔන්න බලන්න 140ක් වෙනවා 2x. 2x අපිට ලැබෙනවා කීයක්ද 140ක්. ඉතින් පුතේ දෙගුණයක් තමයි 140ක් කියන්නේ. ඒ කියන්නේ කෝණ දෙකේ මාගේ 140ක් කියන්නේ. නැත්තම් මේ විචල්‍යයන් දෙකේ මාගේ අඤ්ඤාත පද දෙකේ මාගේ. එහෙනම් පුතේ මෙයාගේ මේ දෙක කියන ගුණිතය ඉවත් කරන්න අපි දෙකෙන් බෙදමු. දෙකෙන් බෙදුවම ඔන්න අපිට x වල පිළිතුර ලැබෙනවා 70. ඉතින් මෙවැනි ප්‍රශ්නයක් දෙන්නත් පුතේ අපිට හැකියාව තියෙනවා. හැකියාව තියෙනවා. අපි තව එක උදාහරණයක් කතා කරලා බලමු. අංක 4 කියන උදාහරණය මෙන්න මේ වගේ උදාහරණයක් කතා කරමු. මේකත් පුතේ මේ AOB කියන්නේ සරල රේඛාවක් බව හිතන්න. මේ කෝණය x මේ කෝණය 2x පුතේ මේ කෝණය 3x කියලා හිතන්න. ඔන්න අපෙන් අහනවා පුතේ x වල අගය x වල අගය. දැන් පුතේ බද්ධ කෝණ තුනක් තියෙනවා. ඉතින් මේ තුන් දෙනාගේ මගේ කීයද අපේ මේ ප්‍රමේයට අනුව 3x වල 2x වල x වල ඔන්න තුනේ මේක 180යි. පුතේ සජාතීය පද තුනක් 3x 2x x කියන්නේ පුතේ 6x සමානයි 180. දැන් පුතේ දෙකටම 6 බෙදන්න. මෙන්න අපිට x වල උත්තරය ලැබෙනවා පුතේ 18 6න් බෙදුවම 3යි කියන්නේ පුතේ 30යි. දැන් මේකෙන් ඔයාගෙන් අහනවා පුතේ මෙතන විශාලම කෝණය අගේ කීයද?
හිතන්න x වල අගය සොයන්න මෙතන ආන විශාලම කෝණය අගය. විශාලම කෝණය අගය. විශාලම කෝණය කීයද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් අන්න අපි ලියනවා විශාලම කෝණය. විශාලම කෝණය කියන්නේ x වගේ 3ක්. විශාලම කෝණය කියන්නේ පුතේ 3x. එහෙනම් x කියන්නේ 30යි. එහෙනම් 30 3ක් කීයද? අංශක 90යි. ඉතින් මෙවැනි ප්‍රශ්නයකට පිළිතුරක් ලබා ගන්න හැකියාවක් තියනවාද මේ සිද්ධාන්තය නැත්නම් මේ සරල යාන්ත්‍රික ප්‍රමේය යටතේ? පුතේ මම මෙතන තව පුංචි එක දෙයක් විභාගයේ සාමාන්‍ය පෙළ ප්‍රශ්නයක් සාමාන්‍ය පෙළ ඉදිරිපත් කරපු ප්‍රශ්නයකුත් මම දෙන්නම් 2010 අවුරුද්දේ 2010 අවුරුද්දේ සාමාන්‍ය පෙළ මෙන්න පුතේ 2010 අවුරුද්දේ සාමාන්‍ය පෙළට දීපු ප්‍රශ්නයක් මම දෙන්නම් ප්‍රශ්න අංක 5 යටතේ 2010 සාමාන්‍ය පෙළට මෙන්න මේ සරල ප්‍රශ්නේ දීලා තියෙනවා මෙතන සංකේතයක් දාලා තියෙනවා මෙන්න මේම x කියලා මේ AOB කියන්නේ සරල රේඛාවක් බව සඳහන් මෙන්න පුතේ මම අර ඔයාට කියපු සංකේතය මෙතන තියෙනවා මොකද්ද මේ සංකේතය අංශක 90යි මේ සංකේතයේ පුතේ අංශක 90යි අන්න මේ x වල අගය තමයි අපෙන් අහන්නේ x වල අගය සොයන්න මෙන්න මේ x වල අගය තමයි අපෙන් අහන්නේ. පුතේ මෙතන 90යි මේ x අකුරු 2යි ඔන්න 180. ඉතින් පුතේ 2x කියන එක ලබා ගන්න අපිට පුළුවන් මේ 90 දකුණු පැත්තට ගෙනියමු අපි. ඒතකොට අඩු කිරීම වෙනවනේ. ඒතකොට මෙතන 90ක් වෙනවා. දැන් පුතේ මේ දෙගුණයක් කියන එකේ අපේ දෙකේ ගුණාකාරය ඉවත් කරගන්න. ගුණිතයක් ඉවත් කරගන්න අපි දන්නවනේ පුතේ ප්‍රතිලෝම ගණිත කර්මයේ බෙදන්න ඕන බව. එහෙනම් අපි දෙකෙන් බෙදමු. අන්න දෙකෙන් බෙදුවා x වල අගය පුතේ ලැබෙනවා එහෙනම් අංශක 45. දැන් මම පුතේ මේ විදිහට සමීකරණයක් ලෙස ලියලා සටහන් කළේ මේක විධිමත් ආකාරයට පිළිතුර පෙන්වන්න ඕන නිසා. ඒ වුණාට පුතේ සාමාන්‍ය පෙළ විභාගයේදී මෙතනදී ඔබට පුළුවන් නම් මේ මොනවත් ලියන්නේ නැතුව x සමානයි 45යි කියලා ලියන්න පුළුවන් නම් පුතේ මෙතන සම්පූර්ණ ලකුණු ලැබෙනවා. ඒ බව මතක තියාගන්න. ඒ නිසා කලබල වෙන්න එපා. සමීකරණයක් ලෙස නිවැරදිව මේ ආකාරයටම සටහන් නොකලා කියලා පිළිතුරු නැතුව යන්නේ නැහැ. මේ ලකුණු නැතුව යන්නේ නැහැ. ලකුණු ලැබෙනවා පුතේ. ඕනෑම ළමයෙකුට ඕනෑම දරුවෙකුට පුතේ මෙතන මේක 90ක් නිසා මේ දෙන්නත් එතකොට 90ක් බවට පත් වෙනවා. මොකද 180න් 90ක් අඩු කළාම එතකොට එක කෝණයක් 45 වෙන බව ඉතාම කෙටි වෙලාවකින් තේරුම් ගන්න පුළුවන්. x වල උත්තරේ ලියන්න පුළුවන්. x සමානයි 45යි හේතුව හැකිනම් සඳහන් කරන්න. සරල රේඛාවක බද්ධ පුතේ පුංචි මතක් කිරීමක් කරන්නම් මේ අපි ඒකක පිළිබඳව පොඩි අවධානයක් යොමු කරන්න ඕන නේද? ඒ නිසා අපි මේ කෝණමනින ඒකකයේ අංශක නිසා හැබැයි මේ පිළිතුර අංශක කියලා සඳහන් කරන්න අමතක කරන්න එපා. එතකොට x වල උත්තරේ අංශක වලින් 45යි. මොකද සමහර අවුරුදු වල මේ අංශක කියන බව සඳහන් කළ යුතුයි නැත්නම් ලකුණු අඩු වෙන බව සඳහන් කරපු අවස්ථාවල් තියෙනවා. ඒ නිසා පිළිතුරට කෝණයට විශාලත්වයක් නම් අංශක කියන සංකේතය දාන්න අමතක කරන්න එපා. හරි පුතේ අද තව මේ සිද්ධාන්තයෙන්ම ගොඩනැගෙන තවත් එක පුංචි සිද්ධාන්තයක් මම කතා කරන්නම්. සරල රේඛාවක එක පැත්තකට තියෙන්නේ අංශක 180යි. සරල රේඛාවක පුතේ එක පැත්තකට තියෙන්නේ අංශක 180යි. මේ තියෙන්නේ අපේ කෝණමානයේ තියෙන කෝණ මේක තමයි අපි එක පැත්තකින් අනිත් පැත්තකට අංශක 180ක් දක්වා බෙදලා තියෙන්නේ. මේ සම්මතය මත තමයි මේ ප්‍රමේය ගොඩනැගෙන්නේ. මේ සම්මතය මත තමයි මේ ප්‍රමේය ගොඩනැගෙන්නේ. සරල රේඛාවක් මත කෝණ වල එකතුව අංශක 180ක් බව. එතකොට පුතේ සරල රේඛාවක එක පැත්තකට 180ක් තියෙනකොට
සරල රේඛාවක මේ වගේ එක පැත්තකට 180ක් කියනකොට මේක 180ක් වෙනකොට පුතේ අනිත් පැත්තක් තියෙද? අනිත් පැත්තත් 180ක් වෙනවා නේද? අන්න පුතේ එහෙනම් මෙතනින් අපිට විශේෂ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. මේ සරල රේඛාව උඩු පැත්තෙන් 180යි පුතේ යටි පැත්තෙන් 180යි. මෙතන අපි කිසියම් ලක්ෂයක් සලකනවා නම් මේ ලක්ෂයේ වටේටම තියෙන මුළු කෝණවල එකතුව 360යි කියලා අපිට අලුත් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඕක පුතේ ජාන්ත්‍රික ප්‍රමේයයක් විදියට සඳහන් කරන්නේ නැති වුණාට මේක විශේෂ ප්‍රතිඵලයක් විදියට මතක තියාගන්න එක අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. විශේෂ ප්‍රතිඵලයක් විදියට මතක තියාගන්න එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ ලක්ෂයක් වටා අනිවාර්යයෙන්ම පුතේ මේක විශේෂ ප්‍රතිඵලයක් කියලා. මේක ප්‍රමේයක් නෙමෙයි පුතේ. විශේෂ ප්‍රතිඵලයක්. විශේෂ ප්‍රතිඵලයක් කියලා ලියන්න පුතේ ලක්ෂයක් වටේම තියෙන කෝණවල එකතුව. දැන් මම කෝණ කිහිපයක් මෙතන බෙදන්නම් මේ. කෝණ කිහිපයක් බෙදන්නම් මේ. මෙයාට මම දාන්න සිම්පල් A, මෙයාට B, මෙයාට C, D සහ E. මෙන්න මෙතන තියෙනවා පුතේ මේ ලක්ෂයක් වටේටම කෝණ පහක්. ලක්ෂයක් වටේටම කෝණ පහක් තියෙනවා. මේක ගොඩ නැගින්න පුතේ අපි මේ සරල ක්‍රමයෙන්ම තමයි. එතකොට ලක්ෂය වටේ තියෙන මේ කෝණ පහේම එකතුව අන්න පුතේ කීයද? 180යි 180යි 360යි. එහෙනම් පුතේ A වල B වල C වල D වල සහ E වල එකතුව 180. ආන්සර් එක 180. මෙන්න මේක පුතේ අපිට මතක තියාගන්න පුළුවන් ලක්ෂයක් වටා පිටි කෝණවල එකතුව අංශක 180ක් වේ. අපි ලියමු ලක්ෂයක් වටා කෝණවල එකතුව. ලක්ෂයක් වටා කෝණවල එකතුව අංශක 360ක් වේ. ඉතින් පුතේ සමහර අවස්ථාවල කෙටි ප්‍රශ්නයක් නිර්මාණය වෙන්න පුළුවන්. මෙන්න මේ විශේෂ ප්‍රතිඵලය භාවිත කරලා. ඒතකොට මේකට පාදක වෙන්නේ මේකම තමයි. මෙන්න මේ સિદ્ધාන්තයම තමයි පාදක වෙන්නේ. මේ ප්‍රමේය යටතේ මේ විශේෂ ප්‍රතිඵලයේ යටතේ මෙන්න මෙවැනි සරල ප්‍රශ්නයක් නිර්මාණය වෙන්න පුළුවන්. හොඳයි පුතේ එහෙනම් අපි ඉදිරි දෙවනි ප්‍රමේයයේ සිට තව ප්‍රමේයන් පහක් පමණ අපි ඊළඟ වීඩියෝ එකකදී මුණ ගැහෙමු. හොඳයි පුතේ අද අපි කතා කළේ ජ්‍යාමිතියේ ආරම්භය පිළිබඳව. ඒ කියන්නේ පළවෙනි ප්‍රමේය සම්බන්ධව. මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් මේ පළවෙනි ප්‍රමේය සහ මේ උදාහරණ සහිතව පුංචි දැනුවත් වීමක් සිද්ධ වෙන්න ඇති කියලා. එතකොට අපි ඉදිරි ප්‍රමේයන් වලදී අපි මේ පිළිබඳව තවදුරටත් වඩාත්ම හොඳින් දැනුවත් වෙන්න පුළුවන්. එතකොට පුතේ ඔබට අද මේ සම්බන්ධව පුංචි දැනුමක් ලැබුණා නම් ඔබට පුළුවන් මේ වීඩියෝ එක ලයික් එකක් දාන්න පුළුවන්. ඒ වගේම ඔබේ අදහස කමෙන්ට් එකක් දාන්න පුළුවන්. තව යාළුවෙකුට මේක ෂෙයා කරන්න පුළුවන්. ඒ වගේම ඉදිරි වීඩියෝ එක ඔබට ලබා ගන්න පුළුවන් මේක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. එතකොට ඊළඟට දාන වීඩියෝ එක ඔබට ඉක්මනටම බලා ගන්න පුළුවන්. හොඳයි පුතේ. එhmenan අපි නැවතත් හමු වෙමු මේ වගේ වීඩියෝ එකකින්. එතෙක් ඔබට සුබ දවසක්. ආයුබෝවන්.